සෙට් ශ්‍රී ලංකා චැප්ටර් එකක් වන සෙට් සබ්‍රාමකින් සංවිධානය කරනු ලබන ඉන්ට්‍රොඩක්ටරි වෙබිනාර් සීරීස් එකේ 8 වන වැඩසටහන සමගයි ඔබ මේ එකතු වී සිටින්නේ. ගිය සතියේ අපි කතා කළා ඩිජිටල් ඉමේජ් ප්‍රොසෙසිං. අපි අද කතා කරන්න යන්නේ ඊට වඩා වෙනස්ම මාතෘකාවක් ගැන. ඒ තමයි ඇස්ට්‍රෝබයොලොජි. මේක ගොඩක් කුතුහල දනවන විෂයක්. ඉතින් මේ ගැන ඔයාලට කියලා දෙන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තරුෂි සහ අම්මානි සූර්යන්. ඉතින් ඒ දෙන්නට බොහොම ආදරෙන් ආරාධනා කරනවා ඒ ගැන ඔයාලට කියලා දෙන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ වැඩසටහනේදී ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් පහළ තියෙන chat box එකට ඒ ප්‍රශ්නය යොමු කරන්න. බොහොම ස්තුතියි දුර්ගක්කේ. ඔයා නැවත ඔයාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මමයි අමානි ඇවිල්ලා ඉන්නේ ඇස්ට්‍රෝබයොලොජි ගැන කියලා දෙන්න. එහෙනම් ඇස්ට්‍රෝබයොලොජි එහෙමත් නැත්නම් තාරකා ජීව විද්‍යාව. තාරකා විද්‍යාවේ ජීව විද්‍යාත්මක පැතිකඩ තමයි අපි මෙහිදී අධ්‍යයනය කරන්නේ. ඔයාලා දන්නවා ඇති තාරකා විද්‍යාව. තාරකා විද්‍යාව එක කොටසක් තමයි ඇස්ට්‍රෝබයොලොජි කියලා කියන්නේ. ඉතින් ඔයාලා පොඩි කාලේ ඉඳන්ම මේ තාරකා විද්‍යාවට ආස නම් ඒ වගේම මේ ජීව විද්‍යාවටත් ආස නම් ඉතින් මේ දෙක එකතු කරලා අපිට තාරකා විද්‍යාව කියලා විෂයක් අපිට හදාරන්න පුළුවන්. තාරකා ජීව විද්‍යාව ඇස්ට්‍රෝබයොලොජි වල අපි ගොඩක්ම අධ්‍යයනය කරන්නේ මේ විශ්වයේ කොහොමද ජීවය පවතින්නේ කියලා. මේ විශ්වයේ ජීවය කොහොමද පැතිරී පවතින්නේ? අපි මේ විශ්වයේ තනියමද වෙනත් ලෝකවල වල ජීවයන් තියනවද? ඒ වගේ දේවල් අධ්‍යයනය කරන එක. ඒ වගේම මේ මාතෘකාව හරි මාසෙහිතන ඉගෙනීමෙන්ම පවා Tamanට තෘප්තියක් ලබා ගන්න පුළුවන් විෂයක්. ඒ වගේම කුතුහලය දනවන ප්‍රශ්න රාශියකින් සමන්විත විෂයක්. ඉතින් මම හිතනවා මේ වෙබිනාර් එක පුරාවටම ඔයාලා මේ ආසාවෙන් මේක අහන් ඉදී කියලා. දැන් අපි මේ තාරකා ජීව විද්‍යාව සම්බන්ධව පොඩි වීඩියෝ එකක් බලමු.
හැමෝටම මේ සුබ සන්ධ්‍යාවක්. මුලින්ම මම කියනවා කොපර්නිකන් ප්‍රින්සිපල් එක. කොපර්නිකන් ප්‍රින්සිපල් එක කියලා කියන්නේ කොපර්නිකස් කියලා තියෙනවා මේ පෘථුවිය නෙමෙයි සෞරග්‍රහ මණ්ඩලයේ මැද තියෙන්නේ සූර්යයා කියලා. එතකොට එතනින් අපිට ගන්න පුළුවන් මේ පෘථිවියට beyond habitable planets තියෙනවා කියලා. ඒ කියන්නේ earth type planets තියෙනවා කියලා. අනිත් ඒ තමයි මේකට විරුද්ධ paradox idea එකක් ඇවිල්ලා තියෙනවා. Fermi paradox කියලා. එතනදී Fermi paradox එකේදී කතා කරන්නේ එහෙම civilizations තියෙනවා නම් ඇයි ඒ කට්ටිය තාම මේ earth එකට ආවේ නැත්තේ කියන එක. අනිත් ඒ තමයි මේ එහෙමනම් ඒ එන්නේ නැති වෙන්න හේතුව මොකක්ද කියන එක. එතනදී ඒ හේතුව විදියට පෙන්නලා දෙන්නේ දැන් ඉරකට ඒ කියන්නේ සූර්යාට අයිති මොනවා හරි ඒ තාරකාවකට අයිති ග්‍රහලෝකයක සිවිලයිසේෂන් එකක් තියෙනවා නම් ඒ සිවිලයිසේෂන් ගොඩක් තව තාරකාවකට අයිති තව ග්‍රහලෝකයක සිවිලයිසේෂන් තියෙනවා නම් මේ සිවිලයිසේෂන්ස් galactically speaking එකක් පටන් ගත්තොත් එහෙම නැත්නම් space travel එකක් පටන් ගත්තොත් එහෙම එයාලා මේ colonize වෙන්න පුළුවන්. එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ විදියට colonize වෙන්න තරම් technology එකක් නැත්නම් එහෙම නැත්නම් intelligent එකක් නැත්නම් එහෙම වෙන්න බෑ. ඒ වුණොත් එහෙ විදිය දෙයක් වුණොත් තමයි එක්කෝ අපේ පෘථිවියට කිට්ටු වෙන්න බැරි වෙන්නේ ඒ වගේ extraterrestrial life වලට. ඒක තමයි මේ Fermi paradox එකේදී කියන්නේ. එතකොට මම ඒ වගේ principles එකක් මුලින් කිව්වේ. ඊළඟට astrobiology කියලා කියන්නේ තවش කිව්වා වගේ study of the life. එතකොට මෙතනදී mainly study කරන්නේ origin, evolution and the distribution of the life. එතකොට මෙතනදී earth එකේ origin එක and earth එකේ future life එක කොයි වගේද කියන එක investigate කරනවා. මෙතනදී අපිට එන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ අපි විශ්වයේ තනි වෙලාද කියන එක. එතනදී අපි විශ්වයේ තනි වෙලාද කියලා නම් ඔව් නම් ඒ උත්තරේ අපි හොයාගන්න ඕන ඇයි අපි තනියම අපි මේ ජීවය මේ පෘථිවියට ජීවය ආවේ කොහොමද කියන එක. ඊළඟ දේ තමයි මේකට උත්තරේ නෑ නම් ඒ කියන්නේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සබඳතාවයේ මදක් විදවතුනත් ඒ යථා තත්ත්වයට පත්වන තෙක් අපත් සමගම රැඳී සිටින මෙන් ඔබ සමගින් කාරුණිකව එල්ලා සිටිනවා. දැන් අපි බලමු තාරකා විද්‍යාවේ ඉතිහාසය මොන වගේ එකක්ද කියලා. තාරකා විද්‍යාවේ තාරකා ජීව විද්‍යාවේ ඉතිහාසය ගැන කතා කරොත් ඒ සඳහාදායක වුණු වැදගත් පුද්ගලයෝ ගොඩක් ඉන්නවා. ජේනාඩෝ බ්‍රූනෝ, පර්සිවල් ලොවෙල් and ක්‍රිස්ටියන් හයිජන්ස්.
මේ පුද්ගලයන් තුන්දෙනා තාරකා ජීව විද්‍යාවට අදාළ විශේෂ කැපකිරීම් කරපු දෙන්නේ. ඒ වගේම මේ ජියනාඩෝ බ්‍රූනෝ කියන කෙනා තමයි ප්‍රථම වශයෙන්ම පෘථිවියට පිටතින් ප්ලැනට්ස් තියෙනවා ජීවයක් තියෙන ප්ලැනට්ස් තියෙනවා කියලා හොයාගත්ත කෙනා. එහෙම ප්‍රකාශයට පත් කරපු කෙනා. පර්සිවල් ලොවෙල් කියන්නේ මේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේම ජීවය සහිත ඒ කියන්නේ බුද්ධිමත් ජීවීන් සහ ජීවීන් කොට්ටාශ ඉන්නවා කියලා කියපු කෙනා තමයි පර්සිවල් ලොවෙල්. ඒ වගේම ක්‍රිස්ටියන් හයිජන්ස් කිව්වා මේ වලාකුළු ඒ කියන්නේ අපේ අඟහරු මත වලාකුළු සහ වතුර තියෙනවා කියලා ක්‍රිස්ටියන් හයිජන්ස් කියන කෙනා කියන විද්‍යාඥවරයා ප්‍රකාශ කළා. ඒ වගේම අනිත් අපිට වැදගත් වෙන විද්‍යාඥවරයෙක් තමයි ගාව්රිල් ටිකෝ කියන කෙනා. එයා සෝවියට් ඇස්ට්‍රොනෝමර් කෙනෙක්. මෙයාගේ වැදගත්කම තමයි මෙයා තමයි තාරකා උද්භිද විද්‍යාවේ පියා වශයෙන් සැලකන්නේ. ඒ කියන්නේ පිටග්‍රහ ලෝකවල වල ප්ලාන්ට්ස් මේ පැල හිටවන එක ගැන ඒ කියන්නේ විශේෂයෙන්ම අඟහරුගේ ප්ලාන්ට්ස් හදන එක ගැන ඒ සඳහා එක්ස්පෙරිමන්ට් කරපු කෙනෙක් තමයි ගාව්රිල් ටිකෝ කියන විද්‍යාඥවරයා. දැන් බලමු අපි ජීවයේ ඔරිජින් එක සඳහා එක හයිපොතෙසිස් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම මේ හතරට තමයි අපි ප්‍රධාන තැනක් දෙන්නේ. බයෝකෙමිකල් ඉවලූෂන්, panspermia hypothesis, abiogenesis and biological evolution. බයෝකෙමිකල් ඉවලූෂන් කියන්නේ අපේ ආදි පෘථුවියේ වායු ගෝලයේ තියෙන එකිනෙක සංයෝග එකිනෙක ප්‍රතික්‍රියා කරලා එක වායුන් ප්‍රතික්‍රියා කරලා ඒ වගේම එක ඉලෙක්ට්‍රිකල් ස්පාර්ක්ස් ඒ වගේම අකුණු වගේ දේවල් ඒවත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ වායු එක ජීවය සඳහා ජීවය ඇති කිරීම සඳහා අවශ්‍ය වෙන එක මූලද්‍රව්‍ය හැදුණා කියන එක. ඒ මූලද්‍රව්‍ය හැදිලා සාගරේ පතිත වෙලා ඒ මූලද්‍රව්‍ය වලින් සමන්විත මේ ජලාශයකට වගේ එකක් තමයි අපි කියන්නේ ප්‍රයිමෝඩියල් සුප් කියලා. ඉතින් මේ ප්‍රයිමෝඩියල් සුප් එකේ ජීවයේ සම්භවය සඳහා අවශ්‍ය වෙන එකිනෙක හිතකර මූලද්‍රව්‍ය ගොඩනැගුණා කියලා කියනවා. එක හයිපොතෙසිස් එකක්. ඒකට අපි කියනවා ජෛව රසායනික පරිණාමවාදය. අනිත් එක තමයි panspermia hypothesis. panspermia hypothesis කියන්නේ ඒක අපිට තාරකා ජීව විද්‍යාවට ගොඩක් වටින කල්පිතයක්. මොකද panspermia hypothesis කියන්නේ පිටග්‍රහ ලෝකවල වලින් අපේ පෘථිවියට මේ ජීවය ලැබුණා කියලා. විශේෂයෙන්ම ඔය චන්ද්‍රා වික්‍රමසිංහ වගේ විද්‍යාඥයෝ කියනවා මේ අපේ පෘථිවියට ජීවය ලැබුණේ පිටග්‍රහ ලෝකවල වලින් කියලා. ඔය විශේෂයෙන්ම අඟහරු කියන ග්‍රහ ලෝකේ අපේ ජීවයට ජීවය ඇතුණා කියලා කියනවා. ඒක තමයි panspermia hypothesis කියලා කියන්නේ. අනිත් එක තමයි abiogenesis. abiogenesis සිංහලෙන් කිව්වොත් ස්වයං සිද්ධ ජනනවාදය. ස්වයං සිද්ධ ජනනවාදය කියන්නේ ඉබේම පෘථිවියේ ඉබේම ජීවය ඇතුණා කියන එක. ඔයාලා ඉස්සර සයන්ස් වල එහෙම ඉගෙන ගන්න ඇති අර ඉබේම ඔය නරක් වෙන කෑම වලින් පණුව හදනවා. ඒ කියන්නේ කිසිම දෙයක් නැතුව ඉබේම ඇති වෙනවා කියන එක තමයි abiogenesis කියලා කියන්නේ. අනිත් එක තමයි biological evolution. biological evolution එකත් විශේෂයෙන් පෘථිවි ජීවයේ මේ ඇතිවීම සම්භවය පිළිබඳ වැදගත් දෙයක්. ඒක විශේෂයෙන්ම කිව්වේ චාල්ස් ඩාවින් තමයි මේ කල්පිතය ඉදිරිපත් කළේ. මෙතන ඔයාලට පේනවා ඇති panspermia is the idea life has traveled between worlds and asteroids and other cosmic bodies. ඒ කියන්නේ අපිට මේ අපේ පෘථිවියට ජීවය ලැබිලා තියෙන්නේ වෙන ග්‍රහ ලෝකවල වල සිට එන ඇස්ටරොයිඩ්ස් ඒ වගේම ඔය කොස්මික් වල්ගාතරු ඒ වගේම ග්‍රහකවල වලින් අපේ ජීවය අපේ ලෝකේ මේ පෘථිවියට ආව කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මෙතන පෙන්නලා තියෙන්නේ අර ඩාවින්ගේ ලයිෆ් එක කොහොමද ඩිෆයින් කරලා තියෙන්නේ කියලා.
සෙල්ස් ලයිෆ් එක ඩිෆයින් කරන්න ඇත්තටම හරිම අමාරු දෙයක්. ඒ කියන්නේ ජීවය කොහොමද ජීවයේ අර්ථකථනය ඇත්තටම අමාරු දෙයක්. හැබැයි නාසයක define කරලා තියෙනවලු a self sustaining chemical system capable of Dwarfian evolution. එහෙම කියලා නාසයක කියලා තියෙනවා. එතන ඒ සම්බන්ධ විස්තර ටික තමයි මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ යූරේයන් මිල එක්ස්පෙරිමන්ට් එක අපිට වැදගත්. මෙන්න මේ යූරේ මිල එක්ස්පෙරිමන්ට් එකෙන් කියන්නේ ආදි පෘථුවියේ. ඒ කියන්නේ ජෛව අපි කලින් හයිපොතෙසිස් එකක් කතා කරා ජෛව රසායනික පරිණාමවාදය. ජෛව රසායනික පරිණාමවාදය තහවුරු කරන්න ඉදිරිපත් කරපු පරීක්ෂණයක් තමයි මේක. එතකොට මේකේ ඔයාලට පේනවා ඇති මෙතන පේනවා ඇති ඔයාලා මෙතන මේ වතුර තියෙනවා. මේ වතුර බොයිල් වෙනකොට මේ නලය දිගේ මෙහෙම ගිහිල්ලා මෙතන ලොකු ඉලෙක්ට්‍රිකල් ස්පාර්ක් එකක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රිකල් ස්පාර්ක් එකේ ඒ අණු එකිනෙක ප්‍රතික්‍රියා කරාම ඒ ජීවයට හිතකර වායු ඒ කියන්නේ ජලය මීතේන් ඇමෝනියා ඒ වගේ වායු හැදිලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ආදි පෘථිවියේ වායු ගෝලය මෙන්න මේ වගේ කියලා තමයි ඔය යූරේයන් මිල අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වායු හැදුනට පස්සේ ඒව ඝන කරලා පස්සේ මෙහෙම එකතු කරාම එයාලා ඒ මොනවාද වායුන් කියලා ඒ වායුන් අඳුනගෙන තියෙනවා. ඒ වගේම එතනදී ජීවය සඳහා අවශ්‍ය වෙන ඒ කියන්නේ ඇමයිනෝ අම්ල ඒ වගේම ඒ කියන්නේ තව මේ එක්ස්පෙරිමන්ට් එක තව දියුණු කරලා මේ ඇමෝනියා ඒ කියන්නේ ජීවය ඇතිවීම සඳහා අවශ්‍ය වෙන RNA කාබෝහයිඩ්‍රේට් DNA ඔය වගේ මහාණු පස්සේ හැදිලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලමු මොනවාද මේ ලයිෆ් එකට අවශ්‍ය වෙන ප්‍රධාන requirements basic requirements of life. ඒ කියන්නේ ඕන තැනක ජීවයක් පවතින්න නම් මේ requirements ඕනේ කියලා ඕනේ. එතකොට ප්‍රධාන වශයෙන්ම liquid water ජලය ද්‍රව වශයෙන් පැවතීම අත්‍යවශ්‍යයි. ඝන වශයෙන්වත් වායු වශයෙන්වත් නෙමෙයි. liquid water is essential for life. අනිත් එක තමයි elements. elements ජීවය සඳහා ජීවය පැවතීමට අවශ්‍ය elements ප්‍රධාන වශයෙන් 6ක් හඳුනගෙන තියෙනවා. carbon, nitrogen, oxygen, sulfur, phosphorus, nitrogen. ඔය ටික ජීවය සඳහා අවශ්‍ය වෙන ජීවය සඳහා අවශ්‍ය වෙන basic requirements එක. ඒ කියන්නේ elements වලින් ඔය ටික තමයි ඕනේ කරන්නේ. අනිත් එක තමයි organic compounds. organic compounds වලින් කියන්නේ කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය වලින් ජීවය ඇති වෙලා ජීවය ගොඩක් රැඳී පවතින කාබනික සංයෝගවල වලින්නේ. කාබනික සංයෝගවල වලින් තමයි ජීවයේ අවශ්‍ය වෙන ගොඩක් සංයෝග හැදලා තියෙන්නේ. එතකොට අනිත් එක එනර්ජි සෝස් එක. ඒ කියන්නේ ජීවීන් එකිනෙක පරිවෘත්තීය ක්‍රියා පෙන්වන්න. ශ්වසනය ප්‍රජනනය ඒ වගේ දේවල් පෙන්වන්න එයාලට එනර්ජි සෝස් එකක් ඕනේ. මොකක් හරි ශක්ති ප්‍රභවයක් ඕනේ. අපේ දැන් පෘථිවියේ ජීවීන් නම් ඒ ශක්ති ප්‍රභවයේ වශයෙන් යොදාගන්නේ සූර්යයා. ඒ වගේම මේවා තමයි basic requirements of life. ඒ කියන්නේ මොන හරි අපිට හිතන්න පුළුවන් මේ වගේ මොකක් හරි දෙයක් තියෙනවා නම් කිසියම් තැනක එතන ජීවයක් පවතිනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඔය ටික තමයි basic requirements. අනිත් එක තමයි මේ earth time scale එක. earth time scale එකේ ඔය එක කාල පරාසයන් තමයි මෙතන දැක්වෙලා තියෙන්නේ. Cenozoic, Mesozoic, Paleozoic, Proterozoic. එතකොට අපේ මේ ශීරපාය නැති වුණා කියන්නේ ඒ කියන්නේ අපේ මේ මනුෂ්‍ය වර්ගය ඇති වුණා කියන්නේ මේ Mesozoic අවධියට අදාළ Triassic කියන යුගයේ තමයි මේ ශීරපායන් නැති වුණා කියලා කියන්නේ. ශීරපායන් කියන්නේ අපිත් ශීරපායන්නේ මනුෂ්‍ය වර්ගයත් ශීරපායින්ට අයත් වන්නේ. එතකොට දැන් බලමු මොනවද මේ extreme environments කියන්නේ මොනවද කියලා. ඔයාලා දන්නවා ඇති පෘථුවියේ තියෙනවා සමහර තැන් ඊටාම අධික උෂ්ණත්වයේ තියෙන, අධික සීතලක් තියෙන.
එක්කෝ අධික pH අගේ වැඩි තැන් pH අගේ ගොඩාක් අඩු තැන් කියන්නේ ගොඩාක් අඩු තැන් ඒ වගේ environment වලට තමයි අපි කියන්නේ මේ extreme environment කියලා. ඉතින් ඒක තමයි මෙතන පෙන්ලා දෙලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නම් සාමාන්‍ය මිනිහෙක් නම් ඒ කියන්නේ සාමාන්‍ය ජීවියෙක් නම් මේ extreme environment වල හිටියොත් ඒ කියන්නේ pH එකේ වැඩි උෂ්ණත්වය වැඩි ඒ වගේ තැන්වල හිටියොත් එයාලගේ තියෙන සමහර ප්‍රෝටීන එයාලගේ තියෙන ජෛව අණු ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් ඒ වගේ දේවල් ඩීනැචරේෂන් වෙනවා. ඒ කියන්නේ අස්වභාවීකරණය වෙනවා. හැබැයි සමහර ජීවීන් කොටාශයක් ඉන්නවා මේ වගේ extreme environments වලට හැඩගැසුණු. එතකොට එයාලගේ ඒක ජාලවලම වෙනසක් හින්දා ඒ කියන්නේ ජාලවල සිදුවෙච්ච මොකක් හරි විකෘතියක් හින්දා එයාලගේ ඒ වගේ extreme environments වලට හැදිලා තිනවා. එයාගේ ජාන විකෘතියක් හින්දා ඊට පස්සේ එයාගේ පරිවෘත්තීය ක්‍රියාවලීන් වල විකෘතියක් වෙලා මේ ගොඩක් අහිතකර පාරිසරික තත්ත්වයන් වලට මේ හැඩගැසුණු ජීවීන් ඉන්නවා. එයාලට අපි කියනවා extreme mobile organisms කියලා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔයාලා දන්නවා ඇති ජීවීන් අපි වර්ග තුනකට බෙදනවා යුකැරියා බැක්ටීරියා ආකියා යුකැරියා කියලා. අපේ මිනිස්සු ආයිති වෙන්නේ යුකැරියා ගණයට. බැක්ටීරියා ආකියා කියන්නේ ගොඩක් ප්‍රෝකැරියෝට්. දැන් අපි ජීවීන් ගත්තම ප්‍රෝකැරියෝට් and යුකැරියෝට් කියලා බෙදනවා. ප්‍රෝකැරියෝට් තමයි බැක්ටීරියා and ආකියා. අනිත් කටි අනිත් ජීවන ජීවි යුකැරියෝටාවන්ට තමයි ගන්න. එතකොට ඔයාලට මේ රූපේ පෙන්වනවා ඇති මේක අපි කියනවා ජෙනටික් ට්‍රී එක කියලා. ඒ කියන්නේ මේ සියලුම ජීවීන් මේ පෘථිවියේ ඉන්න සියලුම ජීවීන්ගේ ජෙනටික් වශයෙන් වේරියේෂන් එක තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. මේකට අපි කියනවා ජෙනටික් ට්‍රී එක කියලා. ඒ වශයෙන්ම මෙතන පෙන්වලා දීලා තියෙන්නේ ඔයාලා දන්නවා ඇති මෙටබොලික් ඩයිවර්සිටි එක. ඒ කියන්නේ පරිවෘත්තීය වශයෙන් මේ එකිනෙක ජීවීන් එකිනෙක වෙනස්කම් පෙන්වනවා පරිවෘත්තීය වශයෙන්. සමහර ජීවීන් ඉන්නවා ආහාර නිපදව ගන්න පුළුවන් අය. සමහර ජීවීන් ඉන්නවා ඒ ආහාර නිපදව ජීවීන්ගෙන් ආහාර අරගෙන මේ එයාලා සෙලියුලර් රෙස්පිරේෂන් එක කරන එක, සෛලීය ශ්වසනය කරන එක. එහෙම ජීවීන් වර්ග දෙකක් ඉන්නවා. ඔයාලා දන්නවා ගස් සූර්ය ශක්තිය ආධාරයෙන් නිපදවනවා ආහාරෙන් ග්ලූකෝස් නිපදවනවා. ඒ වගේම ඊට අමතරව ඔක්සිජන් එළියට දානවා. ඒ ඔක්සිජන් අපි ඊට පස්සේ අපේ සෙලියුලර් සෛලීය ශ්වසනයේ ක්‍රියාවලියට යොමු කරනවා. ඒ වගේ මේ ෆොටෝසින්තසිස් එක මගින් නිපදවාගත්ත ග්ලූකෝස් ඒවත් අපේ පරිවෘත්තීය ක්‍රියාවලියට යොදා ගන්නවා. එතකොට ඔයාලට දකින්න පුළුවන් මෙටබොලිකලි ඒ කියන්නේ පරිවෘත්තීය වශයෙන් මේ ජීවීන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට සමහර ජීවීන් කොටසක් ඉන්නවා මේ ෆොටෝසින්තසිස් එකයි ප්‍රභා සංශ්ලේෂණයයි සෛලීය ශ්වසනයයි දෙකම එකට කරන්න පුළුවන්. එයාලට අපි කියනවා කිඩ්නැප් මයික්‍රෝබ්ස් කියලා. ඒක තමයි ඔයාලා මෙතනදී දැනගන්න ඕනේ. කියන්නේ මෙතනදී පෙන්ලා තියෙන්නේ ජීවීන් පරිවෘත්තීය වශයෙන් ලොකු වෙනස්කමක් දක්වනවා කියලා. ඊට පස්සේ අපි බලමු extreme mobile organisms ගැන මම කතා කරානේ. මේ extreme mobile organisms ඒ කියන්නේ ගොඩාක් අහිතකර පාරිසරික තත්වයන් වලට හැඩගැසුණු organisms ලා ඉන්නවා. එතකොට එයාලා තමයි මෙන්න මෙතන පෙන්නලා දීලා තියෙන්නේ. acidophils, alkalophils, anaerobes, endoliths, halophils, barophils, thermophils and xerophils. acidophils කියන්නේ ගොඩක් acidic environments වලට. ඒ කියන්නේ ගොඩාක් pH අගය අඩු acids environment වල ඉන්න හැඩගැසුණු ජීවි. alkalophils කියන්නේ ගොඩක් ලවණ නෙමෙයි
භෂ්ම අධික පරිසරයට හැඩ ගැසෙන ජීවි. ඇනරෝබ්ස් කියන්නේ ඔක්සිජන් රහිතව තමන්ගේ අවශ්‍ය ක්‍රියාවලිය. දැන් අපිට සාමාන්‍යයෙන් අපේ ජීව ක්‍රියාවලියට ඔක්සිජන් ඕනේ. එහෙම නැතුව මේ ඔක්සිජන් නැතුව තමන්ගේ ක්‍රියාවලින් කරගන්න පුළුවන් ජීවින් තමයි ඇනරෝබ්ස් කියලා කියන්නේ. ඔය වගේ අපිට එක්ස්ට්‍රීම් එන්වයරන්මන්ට්ස් වලට හැඩගැසුණු ජීවීන් ඔය වගේ කොට්ටාශවන් වලට බෙදන්න පුළුවන්. ඒ වගේම අපි දැන් කතා කරනවා ජීව. අපි දැන් අපිට පේන ජීවයේ ඉන්නේ පෘථිවියේ විතරයි. අපි හැබැයි පෘථිවියට අමතරව මාස් වල කියන්නේ යුරෝපාවල ටයිටන්ගේ එන්සෙඩාලස් වල ඒ ගැන පස්සේ විස්තරාත්මකව කතා කරනවා. මේ ඒ වල ජීවී ඉන්නවා කියලා හොයාගෙන ජීවින්ම ජීවයට අවශ්‍ය හිතකර තත්ත්ව තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒක දැනගන්න. ඊට පස්සේ හැබිටබල් සෝන්. හැබිටබල් සෝන් කියන එක ගොඩාක් විශේෂයි. චාරක ජීව විද්‍යාවේ ගොඩාක් විශේෂ concept එකක් තමයි habitable zone. The habitable zone is the range of distances from a star where liquid water might be pooled on the surface of the orbiting planet. ඒ කියන්නේ අපි ඔයාලා දන්නවා ඇති කිසියම් තරුවක් වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වෙනවා. ඒ තරුවේ ඉඳලා කිසියම් දුරකට අදාළව ඒ කියන්නේ ලික්විඩ් වශයෙන් ද්‍රවමය වශයෙන් ජලයේ පවතින ඒරියා එකක් මේ විද්‍යාඥයෝ හඳුනාගෙන තියෙනවා. ඒක තමයි හැබිටබල් සෝන් කියලා කියන්නේ. එතකොට මේ ඔය අපේ පෘථුවියක් තියෙන්නේ හැබිටබල් සෝන් එකේ. පෘථුවිය හැබැයි පස්සේ මේ හැබිටබල් සෝන් එක අවුරුදු මෙතනින් මිලියන ගානකට පස්සේ මේ හැබිටබල් සෝන් එක පස්සේ ඈතට යන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ කියනවා. එතකොට අපේ දැන් හැබිටබල් සෝන් එක තියෙන පෘථිවිය ආසන්න අපේ සෝලාර් සිස්ටම් එකේ තියෙන පෘථිවියට හා සමගාමීවනේ. එතකොට පස්සේ අඟහරු දක්වා ඔය හැබිටබල් සෝන් එකේ යන්න පුළුවන්. ඕක තමයි හැබිටබල් සෝන් එක ගැන දැනගන්න ඕනේ. ඒ වගේම දැන් අපේ කූලර් ස්ටාර්ස් තියෙනවා. ඒ කියන්නේ අපේ තරුව වශයෙන් සලකන්නේ අපි ඉරනේ. ඉරට වඩා ගොඩක් සීතල ග්‍රහලෝකවල වල ඒ වල හැබිටබල් සෝන් එක ගොඩක් තරුවට ආසන්නව තමයි තියෙන්නේ. සන්ලයිට් ස්ටාර් කියන්නේ අපේ සාමාන්‍ය පරිදි සූර්යාගේ පරිදි ඒ ග්‍රහලෝකවල ඒක සාමාන්‍ය පරිදි තියෙනවා. හොටර් ස්ටාර්ස් වල හැබිටබල් සෝන් එක තියෙන්නේ පෘථිවියේ ඉඳලා සූර්යාගේ කියන්නේ ස්ටාර් එකේ ඉඳලා ගොඩාක් ඇති. ඔයාලට මේක පේනවා ඇති. මෙතින් කොළ පාටි පෙන්ලා දීලා තියෙන්නේ හැබිටබල් සෝන් එක. මෙතන ඊට පස්සේ මේ මෙතන එන්න දැකලා ඒ කියන්නේ කූලර් ස්ටාර්ස් වල හැබිටබල් සෝන් එක ඒ සූර්යයට ආසන්නව ඒ තරුවට ආසන්නව තියෙනවා. ඊට පස්සේ අපේ හිරු වගේ ස්ටාර්ස් වල සාමාන්‍ය මට්ටමක තියෙනවා. පස්සේ ගොඩාක් හොටර් ස්ටාර්ස් වල ගොඩාක් ඈතින් තමයි හැබිටබල් සෝන් එක තියෙන්නේ. හරි. දැන් අපි යමු ඩ්‍රේක් ඉක්වේෂන් එකට. ඩ්‍රේක් ඉක්වේෂන් එක කියන්නේ ෆ්‍රැන්ක් ඩේක් කියන ඇස්ට්‍රොෆිසිෂියන් හොයාගත්ත ඉක්වේෂන් එකක්. ඒකෙදි කියන්නේ පෘථිවිය කියන්නේ අපේ මේ ශීරපතේ අපි ඉන්න මන්දාකිනියට අපි කියනවා ශීරපතේ කියලා. ශීරපතේ කොච්චර දියුණු තාක්ෂණික වශයෙන් දියුණු වෙච්ච ඒ කියන්නේ රේඩියෝ තරංග ආධාරයෙන් පණිවිඩ හුවමාරු කරන්න පුළුවන් ශිෂ්ටාචාර ගාන තමයි ඔය N කියලා තියෙන්නේ. ඒ කියන්නේ technologically advanced civilization in the Milky Way galaxy. අනිත් එක R කියලා කියන්නේ ශීරපතේ තුල පෘථිවි අවුරුද්දකට නවතරු ඉපදවීමේ වේගය. ඒ කියන්නේ අපේ පෘථිවි අවුරුද්දකට කොච්චර ඉක්මනට තරු ඉපද වෙනවද කියලා තමයි මේ R වලින් කියන්නේ. හරිද? ඊට පස්සේ FP වලින් කියන්නේ මේ තරු වලින් ග්‍රහ පද්ධති දරන තරු වල භාගික අගය. ඒ කියන්නේ හැම තරුම තියෙනවා. සමහර තරු වල ග්‍රහ පද්ධති තියෙනවා. සමහර තරු වල ග්‍රහ පද්ධති නැහැ. හරිද? එතකොට ඒ තියෙන තරු වලින් ග්‍රහ පද්ධති දරන තරු වල භාගික අගය තමයි මේ FP වලින් කියන්නේ.
NE කියලා කියන්නේ පෘථිවියට සමාන ජීවයට හිතකර ග්‍රහලෝකවල වල සාමාන්‍ය අගය. ඒ කියන්නේ පෘථිවිය වගේ ජීවයට හිතකර ග්‍රහලෝකවල වල සාමාන්‍ය අගය. ඒ කියන්නේ සාමාන්‍ය අගය. ඊට පස්සේ FE කියලා කියන්නේ මෙතන FE කියලා කියන්නේ ග්‍රහලෝකවල වල නියත වශයෙන්ම ජීවයක් පවතින ග්‍රහලෝකවල වල භාගික අගය. ඒ කියන්නේ පෘථිවිය වගේ පෘථිවියේ නියත වශයෙන්ම ජීවයක් තියෙනවානේ. නියත වශයෙන්ම ජීවයක් පවතින ග්‍රහලෝකවල වල භාගික අගය. ඊට පස්සේ FI කියලා කියන්නේ එම ජීවය පවතින ග්‍රහලෝකවල වලින් ඒ කියන්නේ අපි දැන් කියවනේ ජීවය පවතින නියත වශයෙන්ම ජීවයක් පවතින ග්‍රහලෝක ගැන අපි කියවනේ. ඒ ග්‍රහලෝකවල වලින් බුද්ධිමත් ජීවීන් බිහිවීම සඳහා ජෛව විද්‍යාත්මක හැකියාවක් දරන ග්‍රහලෝකවල වල භාගික අගය. ඒක තමයි මේ F1 වලින් කියන්නේ. FC වලින් කියන්නේ එම බුද්ධිමත් ජීවි විශේෂවල් වලින් රේඩියෝ තරංග ඔස්සේ sannivedana ක්‍රම භාවිතා කරන විශේෂවල් වල භාගික අගය. කියන්නේ ඒ බුද්ධිමත් ජීවීන් ගෙනුත් රේඩියෝ තරංග ආශ්‍රයෙන් sannivedanaya කරන වල භාගික අගය. ඊට පස්සේ L කියලා කියන්නේ එසේ රේඩියෝ sannivedana කටයුතු වලට උචිත ජීව ශිෂ්ටාචාරයේ ආයු කාලය. ඔන්න ඔයක තමයි ඩ්‍රේක් ඉක්වේෂන් එක කියලා කියන්නේ. ඩේක් ඉක්වේෂන් එක ඉතින් ජීවය සඳහා ජීවයේ විශ්වයේ ඉන්නවා කියන එක සඳහා ලොකු පිටුවහලක් වුණා. තාම ඉතින් ඒක අපිට මේ ඉක්වේෂන් එක හරියට කියන්නේ පාවිච්චි කරන්න එහෙම ලොකුවට හම්බුන්නේ නැහැ. ඒක තමයි මෙතන මේ ANAST මේ තුනම එකතු කළා NST කියනවා. The number of habitable planets in a given volume of universe. So FDT කියලා කියන්නේ the likelihood of a technological species arising on one of these planets. again technological වශයෙන් මේ planets වලින් technological වශයෙන් දියුණු වෙච්ච ජීවීන් ඇතිවීමට තියෙන ප්‍රවණතාවය. මේක තමයි අපිට ඉදිරිපත් කරපු equation එක. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ මේ දවස්වල ගොඩාක්ම වැදගත් ඒ කියන්නේ කුතුහලයේ දනවන මාතෘකාවක්. Is life on Mars now a real possibility? ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති අඟහරු. අඟහරු කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අඟහරුගේ පිටසක්වල ජීවීන් ඉන්නවා. පිටසක්වල ජීවියක් පවතිනවා. අඟහරුට අපිට අඟහරු ඉස්සර ඉඳන්ම පැවතගෙන එන එක. ඒකට අද එහෙම කියන්න ගොඩාක් සාක්ෂිත් තියෙනවා. මම සමහර ඒ සාක්ෂි වලින් සමහර දේවල් කියන්නේ. අඟහරු කියන්නේ ඔයාලා දන්නවා පෘථුවියේ ඉඳලා හතරවෙනි ග්‍රහලෝකය. පෘථුවියේ සූර්යාගේ ඉඳලා ගත්තාම සූර්යාගේ ඉඳලා පෘථුවියට තියෙන සූර්යාගේ ඉඳලා සෝලාර් සිස්ටම් එකේ සෞර ග්‍රහ මණ්ඩලයේ හතරවෙනි ග්‍රහලෝකය තමයි මාස් කියලා කියන්නේ. මාස්ගේ විශේෂත්වයක් තියෙනවා පෘථුවියට වඩා ඊටාම තුනී ග්‍රහලෝක මේ වායු ගෝලයක් තමයි තියෙන්නේ. තුනී වායු ගෝලයක් තියෙන්නේ. ඒ වගේම මේ අඟහරුගේ වායු ගෝලයේ ගොඩාක්ම පීඩනය ගොඩක් අඩුයි. මේ පීඩනය අඩු හින්දා අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න පුළුවන් මේ අනිවාර්යයෙන් මේ අඟහරුගේ ජලයේ තිබ්බොත් එයා ඝන තත්වයේ පවතින්න ඕනේ. ද්‍රව තත්වයේ පවතින්න බෑ. මොකද පීඩනය ගොඩක් අඩුයිනේ. විද්‍යාඥයෝ කියනවා මේ අඟහරු ග්‍රහලෝකයේ මේ පීඩනය අපේ මේ එවරස්ට් කන්දරත් වඩා ගොඩාක් අඩුයි කියලා. ඒ විද්‍යාඥයෝ කියනවා. ඉතින් ඉස්සර ඉඳන්ම මේ අඟහරු ගැන ඔයාලා කතා වෙනවා. ඒ අඟහරුගේ තියෙන වැදගත් තව දෙයක් තමයි මේ අඟහරුගේ පෝල්ස් වල. ඒ කියන්නේ ද්‍රවවල අයිස් වශයෙන් ජලය තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. අයිස් වශයෙන් ජලය ලික්විඩ් වෝටර් නෙමෙයි අයිස් වශයෙන් ජලය හොයාගෙන තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ඔයාලට පේනවා මෙන්න මේ ෆොටෝ එක අරන් තියෙන්නේ ජෙසිරෝ ක්‍රේටර් කියන අඟහරුගේ තියෙන ස්ථානය. එතකොට මෙතන ඔයාලට පේනවා මෙතන මෙන්න මේ කැනල්ස් වගේ දේවල්. මෙන්න මේ කැනල්ස් එයාලා හිතනවා විද්‍යාඥයෝ හිතනවා මේ අඟහරු මත යවුව යානයකින් තමයි මෙන්න මේ පින්තූරය අරන් තියෙන්නේ. ඒ විද්‍යාඥයෝ කියනවා මෙන්න මේ අඟහරු මත මේ තියෙන කැනල්ස් ගොඩක් පැරණි
ශිෂ්ටාචාරයන් විසින් ඒ කියන්නේ අඟහරුගේ පැරණි මෙහෙම ශිෂ්ටාචාරයන් ඉඳලා තියෙනවලු. එයාලා ඒ වතුර ගත්ත ඒ කියන්නේ ද්‍රවවල ඉඳලා වතුර ගත්ත මාර්ග කියලා කියනවලු. මෙන්න මේවා. මෙන්න මේ කැනල්ස්. ඒ වගේම අඟහරු මත යවුව යානා වලින් හොයාගෙන තියෙනවා ඔලිම්පස් මෝන්ස් කියන. ඔලිම්පස් මෝන්ස් කියන්නේ මුළු සෞරග්‍රහ මණ්ඩලයේම ලොකුම හඳු පන්තිය. ගිනි කන්ද කියලා කියනවා. එතකොට මේ ඒකෙත් ඔය වතුර ගලා ගිය බවට සාක්ෂි තියෙනවලු. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මේ අඟහරු මත දියුණු ශිෂ්ටාචාරයක් ආදි කාලයේ තිබ්බ කියලා. දැනට නැතිනවුත් මේ වලින් පෙන්ලා දීලා තියෙන්නේ අඟහරුගේ දියුණු ශිෂ්ටාචාරයක් ආදි කාලේ ඉනව තිබ්බා කියලා. ඔයාලට මෙන්න මේ ප්‍රදේශය හොඳට මතක තියාගන්න. මේකට අපි කියනවා ජෙසිරෝ ක්‍රේටර් කියලා. ජෙසිරෝ ක්‍රේටර් කියලා. මොකද මේ 18 වෙනිදා. මේ 18 වෙනිදා ඔයාලා දන්නවා මාස් ප්‍රිසර්වියරන්ස් රෝවර් එක ලෑන්ඩ් කරනවා. ඒ ලෑන්ඩ් කරන්නේත් මෙන්න මේ තැනට. ඒක ගැන මම ඉස්සරහට කතා කරන්න. ඉස්සෙල්ලා මම අඟහරු ගැන පොඩ්ඩක් වැඩියෙන් කතා කරන්නේ ඒකයි. අඟහරු මේ මත ඉස්සෙල්ලාම ඔය අඟහරුගේ ජීවේ ඉන්නවද කියලා ඉස්සෙල්ලාම හොයන්න එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ගියේ වයිකින් 1 and වයිකින් 2 කියන යානාවලින්. එයාලා එක්ස්පෙරිමන්ට්ස් 3ක් කරා. ඒ එක්ස්පෙරිමන්ට්ස් 3 තමයි වායු හුවමාරු වීමේ පරීක්ෂණය, සලකුණු කර කාබන් විමෝචනය වීමේ පරීක්ෂණයයි උෂ්ණත්ව විමෝචනය වීමේ පරීක්ෂණයයි. මෙන්න මේ පරීක්ෂණ 3 කරා. මේ පරීක්ෂණ 3 කරලා එයාලගේ අරමුණ උනේ මේ ජීවයක් ඉන්නවා නම් එයාලා ඒකට මොන හරි ප්‍රතිචාරයක් වශයෙන් මොන හරි දේවල් නිපදවන්න ඕනි කියලා. හැබැයි එයාලගේ පරීක්ෂණයේ විදිහට ඒක වුණා. හැබැයි සමහර විද්‍යාඥයෝ කියනවා එහෙම උනේ ඒ පස්සේ අඩංගු මොන හරි රසායනික ද්‍රව්‍යයක් මොන හරි මේ ප්‍රතික්‍රියා කරලා එහෙම හේතුවක් හින්දා. ඒ හින්දා ඒකත් ඒ වයිකින් බයොලොජිකල් එක්ස්පෙරිමන්ට්ස් එච්චර සාර්ථක වුණේ නැහැ. ඔයාලට ඕන වැඩිපුර බයොලොජි මේ එක්ස්පෙරිමන්ට්ස් ගැන කියවන්න පුළුවන්. අනිත් දේ තමයි අපි අඟහරුගේ වායු ගෝලය ගැන කතා කරමු. මේ අඟහරුගේ වායු ගෝලයේ 95%ක්ම තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වලින් පිරිච්ච වායු ගෝලයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ වායු ගෝලයේ හයිඩ්‍රජන්, ඔක්සිජන්, ෆොස්ෆරස්, සල්ෆර් වගේ මූලද්‍රව්‍යනුත් හොයාගෙන තියෙනවා. හැබැයි විද්‍යාඥයින්ට පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද ජීවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, ෆොස්ෆරස්, සල්ෆර් කියන මූලද්‍රව්‍ය. හැබැයි මේ නයිට්‍රජන් මූලද්‍රව්‍ය තාම හරියට මේ හොයාගෙන නැහැ. ඒ කියන්නේ ඒක එහෙම තමයි සඳහන් වෙන්නේ. නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය හරියට හොයාගෙන නැහැ. ඒ වගේම තව ඔය අඟහරුගේ පෘෂ්ඨයේ පාට හේතු රතු පාටට හේතු අපි දැනට අහස බැලුවොත් ඒ අහසේ ඒ රතු පාට පේන්නේයි ඒ අඟහරුගේ පස්වල ගොඩාක් පැඩියෙන් තියෙනවලු අයන් තියෙන හින්දා තමයි එහෙම පේන්නේ අපිට. හරිද? ඊට පස්සේ අඟහරු මෙන්න මේක බලන්න. මෙන්න මෙතන මෙන්න මේ බ්‍රයිටන් හයිනෙක් කියලා එකක් තියෙනවා. මේ බ්‍රියන් හයිනෙක් කියලා කියන්නේ අඟහරුගේ සබ්සර්ෆේස් එකේ. කියන්නේ සර්ෆේස් එක නෙමෙයි සබ්සර්ෆේස් එකේ ජලය ගලා ගිය බවට සාක්ෂියක්. ජලය ගලා ගිය බවට පාරක් තමයි උතන තියෙන්නේ. එතකොට අපි විද්‍යාඥයින් දැනටමත් විශ්වාස කරනවා මේ බ්‍රයිටන් හයිනෙක් කියන ඒවා තියෙනවා කියලා. ඒ කියන්නේ අඟහරුගේ යට සබ්සර්ෆේස් එකේ කියන්නේ සර්ෆේස් පෘෂ්ඨය නෙමෙයි පෘෂ්ඨයට වඩා යටින්නේ සබ්සර්ෆේස් කියලා කියන්නේ. ඒ සබ්සර්ෆේස් එකේ තියෙනවා කියලා. ජලය ද්‍රව වශයෙන් පවතිනවා කියලා මේ විද්‍යාඥයෝ හොයාගන්න. ඒකෙදි එතන මේ ඒක මෙතන රේඩියෝ ඉමේජ් එකකිනුත් ඔයාලට පැහැදිලි වෙනවා. මෙතන මේ තියෙන අඟහරුගේ සර්ෆේස් එක. මෙතන තියෙන්නේ අර අයිස් ඊට යටින් තියෙන අයිස් ඩිපොසිට්ස් මම කිව්වා. ඒ කියන්නේ අඟහරුගේ පෘෂ්ඨයට යටින් අයිස් වලල්ලක් අයිස් මේ ලේ එකක් තියෙනවා. ඊට යටින් තමයි මේ අර
මං කිව්වේ අර මෙතන මෙන්න මේ බ්‍රියන් හයිනෙක් කියන channels තියෙන ඒ channels අර අඟහරුගේ වතුර ලික්විඩ් වෝටර් ගලා ගියකොට දැනටමත් විශ්වාස කරනවා. ඒ කියන්නේ ඒක හොඳට මතක තියාගන්න. ඊපස්සේ මෙන්න මේක. Curiosity rover. Curiosity rover එක ඔයාලා දන්නවා. ඒක 2011 තමයි launch කරේ. ඒක 2012 තමයි අඟහරු මත පතිත උනේ. ඉතින් මේ Curiosity rover එකේ මේ ඔයාලට මේ රූපයෙන් පේන්නේ අඟහරුගේ පෘෂ්ඨයේ විදිය. අඟහරු කොහොමද මේ අඟහරුගේ පෘෂ්ඨය කොහොමද කියලා. ඔයාලට පේනවා හරිම වියලි කිසිම මේකක් නැහැ. නිකන් හරිම නිකන් කාන්තාරයක් වගේ බිමක් තමයි අඟහරු කියලා කියන්නේ. ඉතින් මේ ඔය අපේ යවුව Curiosity rover එක මේ අඟහරුගේ ලොකු විභේදන බලයකින් යුක්ත ප්‍රදේශයක් ෆොටෝස් ගොඩාක් කරා මේ අඟහරුගේ සර්ෆේස් එක ෆොටෝ එකක් විදියට හදලා මෙහෙම ෆොටෝ අරන් තියෙනවා. ඒක තමයි මෙන්න මෙතන පෙන්නලා තියෙන්නේ. ඉතින් මෙතන මම කියන්න ඕනේ මේ අඟහරුගේ මේ සර්ෆේස් එක. එතකොට ඔයාලට හිතන්න බලා හරිම වියලි කර්කශක මේ එකක් තමයි අඟහරු කියලා කියන්නේ. ඉතින් අනිත් කියන්න ඕන දේ තමයි මේ මාර්ටියන් මීටරොයිඩ්. මාර්ටියන් මීටරොයිඩ් එක 1996 දී ඇන්ටාර්ක්ටිකාවෙන් හොයාගෙන තියෙනවා. මෙයා ඒ කියන්නේ මේ අඟහරුගේ ඒ කියන්නේ මේ අපේ ඇන්ටාර්ක්ටිකාවෙන් හොයාගෙන තියෙන අඟහරුගේ පෘෂ්ඨයේ සංයුතියට හා සමාන එකක්ලු. ඒ වගේම මෙයාගේ ඇතුලේ තියෙන බබල්ස් වායු පිරිච්ච බබල්ස් වගේ තියෙනවලු. ඒවා අඟහරුගේ වායු ගෝලයට හා සමානයිලු. ඒ කියන්නේ මේකෙන් නිගමනය කරන්න පුළුවන් අඟහරුගෙන් උල්කාපාත අපිට වැටලා තියෙනවා කියලා. ඒ වගේම මේ වගේ කලින් උත්පල අපේ ආදි පෘථිවියේ ජීවය ඇති වුණා කියන්නත් මේක සාක්ෂියක්. ඒ කියන්නේ අඟහරුගෙන් ඔය වගේ මීටරොයිඩ් වැටෙනකොට අපිට හිතන්න පුළුවන් ඒ වගේ මේ එහෙදා මෙහෙට ආවා කියලා. ඒ කියන්නේ මේ ජීවය අඟහරුගේ ඉඳන් මෙහෙට ආවා කියලා. ඊට පස්සේ මෙන්න මේක Perseverance Mars rover the search for ancient life. ඔයාලා දන්නවා මේ ජූලි ගිය අවුරුද්දේ ජූලි 30 වෙනිදා 30 වෙනිදා යවුවා මේ රොකට් එකක්. ඒ යවුවේ මාස්ටර්. ඔය රොකට් එකේ තියෙනවා මොකද්ද? Perseverance rover එක. ඒ Perseverance rover එක මෙන්න මේ පෙබරවාරි 18 වෙනිදා මාස්ටර් ලෑන්ඩ් වෙනවා. මාස්ටර් මේ ඒක ලෑන්ඩ් වෙන්නේ එදා. එතකොට මෙන්න මේ Perseverance rover එක ඇස්ට්‍රෝබයොලොජිස්ට්ලාට ගොඩක් වැදගත්. මොකද එයා search for ancient life. ඒ කියන්නේ අඟහරුගේ මේ පැරණි කියන්නේ ආදිකාලීන අඟහරුගේ ජීවයක් ඉන්නවා කියලා පරීක්ෂණ පවත්වන්න තමයි ජීවයක් පැවතුනා කියලා ඒ අවශ්‍ය වන සාක්ෂි ලබා ගන්න තමයි මේ Perseverance rover එක යවුවේ. එයා ඊට පස්සේ අඟහරුගේ පස් සාම්පල් එකක් කලෙක්ට් කරලා ඊට පස්සේ අපිට ආයේ මේ පෘථිවියට ඒක එවනවා. ඊට පස්සේ මේ තව තියෙනවා මේ වැදගත් මේ Perseverance rover එකේ වැදගත් දෙයක්. මේ Perseverance rover එකේ තියෙනවා පොඩි හෙලිකොප්ටර් එකක්. මේ හෙලිකොප්ටර් එක මාස් ෆේස් එකේ පියාසර කරන ඒ කියන්නේ වෙන ග්‍රහලෝකයක් මත පියාසර කරන පළවෙනි වස්තුව වෙනවා. ඒක තමයි මේ හෙලිකොප්ටර් එක. ඒ හින්දා මේ Perseverance rover එක ගොඩක් වටිනවා. අනිවාර්යෙන් ඔයාලට මම කියනවා මේ 18 වෙනිදා NASA එකෙන් මේ ක්‍රියාවලිය ලයිව්ලි පෙන්නයි එක බලන්න ඔයාලා මේ 18 වෙනිදා ඊට පස්සේ මේ මාස්ගේ කොහොමද මේ ඒ ජීව රසායනික ක්‍රියාවලීන් වෙන විදිය තමයි මෙතන පෙන්නලා දීලා තියෙන. මම කිව්වා 95%ක්ම වායු ගෝලයේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. හරිද? ඊට පස්සේ දැන් අපි යමු ocean worlds. මං කිව්වා ocean worlds ගැන කියන්න කලින් මං කිව්වා ජීවය සඳහා අත්‍යවශ්‍ය. ජීවය සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ මොකද්ද? ලික්විඩ් වශයෙන් ජලය. ඒ වගේම එනර්ජි සෝස් එක. ඒ වගේම elements මූලද්‍රව්‍ය. ඉතින් අපිට දැන් ocean ඉතින් අපිට හිතන්න පුළුවන් කොතනක හරි
මෙන්න මේ ද්‍රව්‍ය වලින් එකක් තියෙනවා නම් එතන ජීවය තියෙනවා කියලා. ඉතින් ocean worlds කියන්නේ ජලයේ පිරුණු සාගර. අපේ සාගර වගේ අපේ තියෙන සාගර වගේ ඔයා හිතනවාද වෙන ග්‍රහලෝකවල වල සාගර තියෙනවා? water in the solar system and beyond. ඒක හරියම ඉතින් අමුතු දෙයක්. ඒ කියන්නේ හරියම liquid වශයෙන් water කියන්නේ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ocean worlds කියන්නේ ඒක. ඉතින් මේ ocean worlds අපිට වැදගත් වෙන්නේ මේ වතුර ද්‍රව වශයෙන් වතුර තියෙන හින්දා අපිට කියන්න පුළුවන් ජීවය එතන පවතිනවා කියලා. කියන්නේ පවතිනවා කියලා අපිට හිතන්න පුළුවන්. තාම ඉතින් කවුරුත් තහවුරු කරන්නේ නැහැ ජීවය පවතිනවාද නැද්ද එහෙම කියලා තාම කවුරුත් තහවුරු කරන්නේ නැහැ මේ වතුර තිබ්බත් ජීවයක් ඉන්නවා කියලා තහවුරු කරන්නේ නැහැ. ජීවයට අවශ්‍ය වෙන සාක්ෂි ඕනේ තරම් තියෙනවා. ඊට පස්සේ මෙතන බලන්න යුරෝපා, ගැනිමීඩ්, ට්‍රයිටන් එන්සෙලාඩස් තියෙනවා. ටයිටන්, ට්‍රිටියන්, ගැනිමීඩ්, යුරෝපා, එන්සෙලාඩස්. මෙන්න මේවා ඕෂන් වර්ල්ඩ්ස් කියලා අපි කියනවා. සාගර වලින් යුක්ත ග්‍රහලෝක. සමහර ග්‍රහලෝකවල වල උපග්‍රහය. මම ඒක ඉස්සරහට ඔයාලට කියන්නම්. දැන් බලමු යුරෝපා. යුරෝපා කියලා කියන්නේ ජුපිටර් කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය. ඒ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයේ උපග්‍රහයක් තමයි යුරෝපා කියලා කියන්නේ. මෙයාගේ මේ උපග්‍රහයෙන් පිටතින්ම තියෙනවා අයිස් ක්‍රස්ට් එකක්. ඊට යටින් තියෙනවා ඕෂන් එකක්. ඔයාලට පේනවා ඇති මේ අයිස් ස්තරයට යටින් ඕෂන් එකක් තියෙනවා. මෙන්න මෙතන පේනවා ඇති. ඊට පස්සේ ඒ ඕෂන් එකටත් යටින් තියෙනවා volcanic sea floor again volcanic lava වලින් පිරිච්ච ස්තරයක්. ඊට පස්සේ ඊට යටින් තියෙනවා metallic ලෝහ වලින් සමන්විත කෝ එක. ඉතින් මෙන්න මෙතන subsurface එකේ ඕෂන් එක තියෙන හින්දා කියන්නේ ජලය තියෙන හින්දා අපිට කියන්න පුළුවන් මේකේ ජීවය පවතින්න පුළුවන් කියලා. එක තමයි මෙතන කියලා තියෙන්නේ මෙතන කියලා තියෙනවා NASA is launching Europa mission in 2024. ඉදිරි අනාගතයේ මෙන්න NASA එක විසින් මේවල කොහොමද තත්ත්වය කොහොමද මේව ජීවිතයට පවතින තව එක සාක්ෂි හොයාගන්න එකිනෙක පරීක්ෂණ පවත්වනවා යානාවල් යවනවා. ඊපස්සේ එන්සෙලාඩස් හොයාගත්තේ විලියම් හර්ෂල් කියන විද්‍යාඥයා. එන්සෙලාඩස්ගේ අර වගේම කලින් මම කතා කරා කවුද යුරෝපා එකේ වගේම ඊසල කියනවා එන්සෙලාඩස් කියන්නේ සෙනසුරුගේ උපග්‍රහය. සෙනසුරුගේ ඔයාලා දැකලා ඇති සෙනසුරුගේ වලලු තියෙනවා. ඒ වලලු අතරේ තියෙනවා රින් එකක් ඊරින් කියලා. ඒ කියන්නේ එක වලල්ලක් අපි නම් කරනවා එන වලලු නම් කරනානේ. ඒ නම් කරන එකකට කියනවා ඊරින් කියලා. ඒ ඊරින් එක ආශ්‍රිතව තමයි මේ එන්සෙලාඩස් කියන කෙනා ඉන්නේ. එතකොට අර වගේම අපි කතා කරා යුරෝපා වගේම මෙයාගේ පෘෂ්ඨයේ අයිසි ක්‍රස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ යටින් ඕෂන් එකක් තියෙනවා. ඊට පස්සේ ඕෂන් එකට යටින් කෝ එකක් තියෙනවා. අර වගේම තමයි. හැබැයි මෙයාගේ විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මේ සෙනසුරු මේ එන්සෙලාඩස්ගේ මේ ඕෂන් එක ලොකු පීඩනයකට යටත් වෙලාලු ඉන්නේ. මේ ඕෂන් එක ඒ හින්දා මෙන්න මේ කෝස් වලින් ඒ කියන්නේ මේ අයිසි ක්‍රස්ට් එකේ තියෙන එකිනෙක පැලුම් හරහා මෙහෙම වතුර එළියට එන්න පුළුවන්. ඒ කියන්නේ වතුර එහෙම ස්පේස් එකට මෙහෙම විදිනවලු. ඒවට අපි කියනවා ඇක්ටිව් ජෙට්ස් කියලා. හරිද? එතකොට හොයාගෙන තියෙනවා කැසිනි ස්පේස් ක්‍රාෆ්ට් එක හොයාගෙන තියෙනවලු. මෙන්න මේ විදින ජෙට්ස් වල ඒ කියන්නේ ජෙට්ස් වල තියෙනවලු වතුර තියෙනවනේ වතුරනේ ඕෂන් එකේ වතුර තියෙනවා. වතුර, මීතේන්, කාබන් ඩයොක්සයිඩ්, ප්‍රොපේන්, ඉතේන් ඒ වගේ ඒ වගේ අණු ඒ වගේ සංයෝග හොයාගෙන තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒකෙනුත් අපිට කියන්න පුළුවන් ජීවය සඳහා
හිතකර උපග්‍රහයෙක් තමයි සෙනසුරුගේ උපග්‍රහයෙක්නේ සෙනසුරුගේ උපග්‍රහයෙක් තමයි එන්සෙලාඩස් කියන්නේ. ඊට පස්සේ අපි බලමු එන්සෙලාඩස්ගේ මම කිව්වා හයිඩ්‍රෝතර්මල් වෙන්ස් නැත්නම් බ්ලැක් ස්මෝකර්ස්. ඔය හයිඩ්‍රෝතර්මල් වෙන්ස් කියන එක ඇති වෙන්නේ. ඔය මම කිව්වා මෙතන තියෙනවනේ කෝ එකේ තියෙන ඔය මේ වෝල්කැනික් ඒ කියන්නේ ලාවා සහිත ස්තරයක් තමයි ඔය තියෙන්නේ. ඒකෙන් මෙහෙම ලාවා එළිය එනකොට එතකොට ඒකේ අර ඒක වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා එකිනෙක ජීවය සඳහා ජීවය ඇතිවීමට සඳහා අවශ්‍ය වෙන කාබනික සංයෝග. එතකොට මේ කාබනික සංයෝග වලින් ජීවය ඇති වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මේ හයිඩ්‍රෝතර්මල් වෙන්ස් පෘථුවියේ තියෙනවා. පෘථුවියේ සමහර විද්‍යාඥයෝ කියනවා පෘථුවියේ ඔයාලා ගොඩක් කට්ටිය කියන පෘථුවියේ ජීවය ඇති උනේ සාගරයෙන් කියලා ඉස්සෙල්ලම ඒ සාගරයේ ජීවය ඇති උනේ මෙහෙම කියලා සමහර විද්‍යාඥයෝ කියනවා. එතකොට මේ වගේම එන්සෙලාඩස්ගෙත් මේ වගේම මේ හයිඩ්‍රෝතර්මල් වෙන්ස් තියෙනවා. ඒවල මේ හැදෙන කාබනික සංයෝග හින්දා අපිට කියන්න පුළුවන් එන්සෙලාඩස් කියන්නේ ජීවය සඳහා හිතකර මේ ග්‍රහලෝකයක් කියන උපග්‍රහය. ඊට පස්සේ අපි ටයිටන්ට යමු. ටයිටන් කියන්නේ මේ ඕෂන් වර්ල්ඩ් එකක් වශයෙන් වැදගත්. ටයිටන් කියන්නේ සැටර්න්ගේ විශාලතම චන්ද්‍රයක්. එතකොට මේ ටයිටන්ගේ වායු ගෝලය ගැන කතා කරමු. ටයිටන්ගේ වායු ගෝලයේ තියෙනවලු මීතේන් සහ හයිඩ්‍රෝකාබන්ස් වලින් සමන්විත වායු ගෝලයක්ලු තියෙන. මෙතන ඕගනික් රිච් ඇට්මොස්ෆියර් ඇන්ඩ් සර්ෆේස්. එතකොට අපිට හිතන්න පුළුවන් මීතේන් තියෙනවා හයිඩ්‍රෝකාබන් තියෙනවා. ඒ හින්දා ජීවය සඳහා හිතකරයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ විශේෂ දෙයක් තමයි ටයිටන්ගේ පෘථිවිය වගේ සර්ෆේස් එකේ සාගරයක් තියෙනවා. ඒ කියන්නේ අර කලින් මම කතා කරපු ග්‍රහලෝකවල වල තිබ්බේ කොහෙද? සාගර තිබ්බේ අයිසි ක්‍රස්ට් එකට යටින්. හැබැයි මේ ටයිටන්ගේ මොකද වෙන්නේ? ටයිටන්ගේ මෙතන පොඩි අයිස් තරයක් තිබ්බට පෘථිවියට අර උඩින් තියෙනවනේ පොඩි අයිස් තරයක්. මෙයාගේ මෙන්න මේකනේ අපි මේක තමයි අයිස් තරය අර හරි අයිස් තරය විදිහට ගන්න. අර අරයාගේ තිබ්බේ මෙන්න මේ අයිස් තරය. මේ ඉතින් එන්සෙලාඩස්ගේ පෘථිවි පෘෂ්ඨය මත පෘථිවි පෘෂ්ඨය වගේ ටයිටන්ගේ පෘථිවි පෘෂ්ඨය වගේ පෘෂ්ඨයේ තියනවලු මේ ඕෂන් එක. ඒක තමයි යාගේ වැදගත් දේ. ඊට පස්සේ මෙන්න මේ ටයිටන් ගැන ග්‍රහලෝකයට යන්න නාසා එක 2026 දී මිෂන් එකක් ක්‍රියාත්මක කරනවලු. ඒක අපි කියනවා ඩ්‍රැගන් ෆ්ලයි මිෂන් කියලා. ඒක 2026 දී නාසා එක යවනවා. මේ තියෙන ටයිටන්ගේ ඒ කොහොමද එක දේවල් වෙන්නේ ඕෂන් එකේ එක ප්‍රතික්‍රියා කොහොමද බයොලොජිකල් ඇක්ටිවිටි එක වෙන්නේ බයෝ සිග්නේචර්ස් කොහොමද ප්‍රොඩියුස් වෙන්නේ එක ඇමයිනෝ අම්ල මේ හින්දා මම කිව්වා මොකද ටයිටන් කියන්නේ ගොඩක් ලොකු මීතේන් වගේ දේවල් වලින් වායුවල් වලින් සමන්විත ග්‍රහලෝකයක්. එතකොට ඒ වගේ හැමතැනින්ම මේ වගේ බයෝ සිග්නේචර්ස් ඩිටෙක්ට් වෙනවා. එතකොට අපිට ඒකෙනුත් කියන්න පුළුවන් ටයිටන්ුත් ජීවය සඳහා හිතකර ග්‍රහලෝකයක් කියලා. ඩ්‍රැගන් ෆ්ලයි මිෂන් එක තමයි අනාගතේ යවන්නේ. ඊට පස්සේ මේ ටයිටන් එක ගොඩක් පෘථිවියට සමානයි. ඒක කියන්න හේතු තියෙනවා. ටයිටන්ගේ පෘථිවිය වගේ ක්ලවුඩ්ස් තියෙනවලු. ඒ කියන්නේ වලාකුළු තියෙනවලු. පෘථිවිය වගේ වලාකුළු තියෙනවලු. ඒ වගේම පෘථිවිය ජලය ගලා යනකොට මේ වගේ අර තැන් තියෙන්නේ. ජලය ගලා ගිය පාරවල් වගේ තියෙන ඒ වගේම ටයිටන්ගෙත් මේ වගේ දකින්න පුළුවන්ලු. ඒ වගේ පෘථිවියට හා සමාන වශයෙන් මේව දකින්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි ටයිටන්ගේ ලේක්ස්. මෙන්න මේ වගේ ලේක්ස් උත් ටයිටන්ගේ කියන්නේ පෘථිවියට හා සමාන
ලේක්ස් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ හැම එකෙම පෙන්වන්නේ මොකද්ද? ජීවය සඳහා හිතකර තත්වයන් තියෙනවා කියලා. ඊට පස්සේ හරි. ඒක තමයි ඕෂන් වර්ල්ඩ්ස් ගැන කියන්න තියෙන්නේ. ඕෂන් වර්ල්ඩ්ස් කියන්නේ සාගර වලින් සමන්විත ග්‍රහලෝක. මම කතා කරපු නැති ඕෂන් වර්ල්ඩ්ස් උත් තියෙනවා. ගැනිමීඩ් වල තියෙනවා. අර වගේම තමයි ගැනිමීඩ් වල තියෙනවා. නෙප්චූන්ගේ උපග්‍රහයක් වන ට්‍රයිටන් වලත් තියෙනවා. ගැනිමීඩ් කියන්නේ ජුපිටර්ගේ උපග්‍රහය. දැන් බලමු එක්සෝප්ලැනට්ස් ගැන. එක්සෝප්ලැනට්ස් කියන්නේ planets beyond our solar system. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටත තියෙන ග්‍රහලෝක තමයි එක්සෝප්ලැනට්ස් කියලා කියන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ වෙන පිටත තරු තියෙනවා. ඒ තරු වටා පරිභ්‍රමණය වෙන ග්‍රහලෝක තියෙනවා. ඕවා තමයි මේ එක්සෝප්ලැනට්ස් කියලා කියන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ පිටත. එතකොට ඔය සමහර එක්සෝප්ලැනට්ස් තියෙනවලු චන්ද්‍රයා ජුපිටර් වගේ බ්‍රහස්පති වගේ විශාල. අපේ එර්ත් එක වගේ එර්ත් එක සාමාන්‍යයෙන් පොඩිනේ. ඒ වගේ පොඩි. ඒ වගේම ඔය වගේ එකිනෙක වෙනස් සයිස් වලින් යුක්ත එක්සෝප්ලැනට්ස් තියෙනවා. එතකොට දැන් මම කතා කරන්නේ types of exoplanets. Exoplanets වල types. Gas giants, Neptunian planets, super Earths, terrestrial planets. Gas giants කියන්නේ ජුපිටර් සැටර්න් වගේ කියන්නේ බ්‍රහස්පති සෙනසුරු වගේ විශාල ග්‍රහලෝක. ඒ වගේ එක්සෝප්ලැනට්ස් උත් තියෙනවලු. Neptunian planets කියන්නේ යුරේනස් නෙප්චූන්. ඒ නෙප්චූනියන් කියන නමෙන්ම තේරෙනවානේ. Neptune like planets. ඒ කියන්නේ යුරේනස් නෙප්චූන් වගේ මේ planets තමයි Neptunian planets කියලා කියන්නේ. ඒ size එකට හා සමාන. Super Earth කියලා කියන්නේ more massive than Earth, lighter than Neptune. ඒ කියන්නේ අපේ පෘථුවියට වඩා විශාල නමුත් නෙප්චූන්ට වඩා පොඩි ග්‍රහලෝක තමයි super Earth planets කියලා කියන්නේ. Terrestrial planets කියලා කියන්නේ අපේ පෘථිවිය වගේ රොකි ඒ කියන්නේ ඝන ග්‍රහලෝක තමයි terrestrial planets කියලා කියන්නේ. එතකොට ඔයා හිතනවා ඇති අයි මම මේ ඇස්ට්‍රෝබයොලොජි වල එක්සෝප්ලැනට්ස් ගැන කියන්නේ කියලා. ඉතින් අපි හිතනවා මේ එක්සෝප්ලැනට්ස් වල සමහර එක්සෝප්ලැනට්ස් වල ජීවීන් ඉන්නවා කියලා. ඒ හින්දා එක්සෝප්ලැනට්ස් ගැන සෙවීම එක්සෝප්ලැනට්ස් තව හොයාගන්න එක තාරකා විද්‍යාවේ ගොඩක් වැදගත් දෙයක් වෙනවා. මෙන්න මේ ටික තමයි කැටගරි ටික. මෙන්න මෙතන පෙන්නලා තියලා තියෙන්නේ NASA එකේ එක්සෝප්ලැනට් එක්ස්ප්ලෝරේෂන් එක කොහොමද වෙන්නේ? NASA එක හැමතිස්සෙම එක්සෝප්ලැනට්ස් ගැන හොය තමයි ඉන්නේ. එතකොට ඊයේ වෙනකොට එක්සෝප්ලැනට්ස් 4341ක් හොයාගෙන තිනවා. මේක දවසින් දවස කියන්නේ සතියෙන් ගොඩක්ම සතිය මෙන්න මේ නම්බර එක වෙනස් වෙනවා. ඉතින් ඉක්මනට එක්සෝප්ලැනට්ස් ඩිටෙක්ට් කරගන්නවා. ඒක මේ ඉතර එක්සෝප්ලැනට්ස් ඉතින් තියෙනවා. ඒ කියන්නේ වෙන තරු වටා භ්‍රමණීය වෙන ග්‍රහලෝක ඔය වගේ තියෙනවානේ. එතකොට ඊට පස්සේ මෙතන පෙන්නලා තියෙන්නේ potentially habitable exoplanets. කියන්නේ මම කිව්වා exoplanets ගැන කතා කරනකොට ඔයාලා හිතනවා ඇති මොකද මේ astrobiology වල exoplanets කතා කරන ඒ වගේ අපි සමහර exoplanets අපි නිගමනය කරනවා ජීවය සඳහා හිතකර exoplanets තියෙනවා කියලා. මෙන්න මෙතනින් පෙන්නලා තියෙන මේ ලිස්ට් එකේ පෙන්නලා තියෙන්නේ ඒවා. එතකොට මෙතන Earth තියෙනවා, පෘථිවිය තියෙනවා, මාස් තියෙනවා. මේ පෘථිවියට අගාරුට බ්‍රහස්පතිට නෙප්චූන්ට සාපේක්ෂව එක්සෝප්ලැනට්ස් වල සයිස් එක තමයි මෙතන පෙන්ලා දීලා තියෙන්නේ. මෙන්න ඔයාලා බලන්න හොඳට මේ Earth එක මෙතන තියෙනවා. මේ trapezoid කියන එක්සෝප්ලැනට්ස් ටික පෘථිවිය හා සමාන සයිස් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ පෘථිවිය හා සමාන සයිස් එකක් තියෙන planets අපි නම් කරනවා trapezoid කියලා.
ඒ කියන්නේ මේ එක්සෝප්ලැනට්ස් නම් කරන එක විදි තියෙනවා. එකක් කෙප්ලර්, එකක් ඔය ට්‍රැපිසිඩ්, ගෝල්ෆ්, රෝස්, ටී ගාඩන් ඒ වගේ ඒවා. ඔය උතන පෙන්නලා දීලා තියෙන්නේ potentially habitable exoplanets. ජීවය සඳහා හිතකරයි වශයෙන් හිතන exoplanets තමයි මෙතන පෙන්නලා දීලා තියෙන්නේ. ඔය උතන ග්‍රහලෝකවල වලට යටින් පෙන්නලා තියෙන්නේ අපිට අපේ පෘථිවියේ සිට මේ exoplanets වලට තියෙන දුර. මෙන්න මෙහෙම පෙන්නලා තියෙන දුර. ඔය light years කියන දන්නවනේ ආලෝක වර්ෂ. ඊට පස්සේ අපි බලමු Kepler Space Telescope. මේ Kepler Space Telescope එක කියන්නේ මේ exoplanets detect කර ගැනීම සඳහා exoplanet detect කරගන්න ප්‍රධාන එක තමයි ප්‍රධාන ටෙලස්කෝප් ප්‍රධාන විදිහ. ඒ කියන්නේ ප්‍රධාන ටෙලස්කෝප් එක තමයි NASA Kepler Telescope කියලා කියන්නේ. ඒකෙන් මේ මම හිතන්නේ දැන් වෙනකොට exoplanets 2000 ගණන් detect කරලා තියෙනවා. මෙතන තියෙන්නේ exoplanets 4341ක් හොයාගෙන කියලානේ. එතකොට මේ මෙන්න මේ 4000 ගානේ Kepler telescope එකකින් හොයාගෙන තියෙනවලු 2000 ගානක්. ඒ කියන්නේ ඔය Kepler telescope එක exoplanet detect කරගන්න, exoplanets හොයාගන්න ගොඩක් වටින උපකරණයක්. ඒ කියන්නේ next steps in the search for life. life එක හොයාගන්න next step එක වශයෙන් කියන්නේ exoplanets detect කරගන්නවා කියන්නේ ඒක අපිට මේ ජීවය පවතිනවද නැද්ද කියන එක හොයාගන්න පුළුවන්. ඒක තමයි අපිට මෙතනදී Kepler Space Telescope එක වැදගත් වෙන්නේ. ඔය දැන් ඔය මෙතන පෙන්නලා දීලා තියෙන්නේ exoplanets detect කරගන්න විදිහ. කියන්නේ අපි exoplanets කොහොමද හොයාගන්නේ කියලා. ඒකට එකිනෙක වෙනස් ක්‍රම තියෙනවා. radial velocity, transit, microlensing, imaging ඒ වගේ දේවල්. radial velocity කියන්නේ දැන් චන්ද්‍රයා මේ සූර්ය තරුවක් වටා මොන හරි ග්‍රහලෝක පරිභ්‍රමණය වෙනකොට ඒ පරිභ්‍රමණය වෙනකොට ඒ ග්‍රහයාගේ කිසියම් ඇස්ට්‍රොනොමර්ට ඒ කියන්නේ විද්‍යාඥයාට ඒ ග්‍රහයේ කිසියම් මේ ආලෝකයේ වෙනසක් වෙනවා. කියන්නේ ඒ ආලෝකයේ ඒ කියන්නේ පෘථිවිය වටා කියන්නේ තරුව වටා ග්‍රහලෝකයේ පරිභ්‍රමණය වෙනකොට ආලෝකයේ වෙනසක් වෙනවා. ඒ වෙනස අනුව අපි හිතනවා මේක exoplanet එකක් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි radial velocity කියලා කියන්නේ. transit කියලා කියන්නේ හිතන්නකෝ දැන් තරුවක් තියෙනවා. තරුවක් තියෙනකොට ඒ තරුව හරහා ග්‍රහලෝකයේ යනකොට ඒ තරුවේ ආලෝකයේ චුට්ටක් අඩුවෙන් පේන්නේ. ඒක තමයි transit කියලා කියන්නේ. මයික්‍රෝලෙන්ස් තව ඒ වගේ ක්‍රම තියෙනවා. වැඩිම අපිට අවශ්‍ය වෙන exoplanet detect ඒ කියන්නේ වැඩිම exoplanet detect කරගන්නේ මේ transit ක්‍රමේනුයි radial velocity ක්‍රමේනුයි. අනිත් තව ක්‍රම තියෙනවා microlensing, imaging ඔයගේ ක්‍රම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක Kepler 22 system. Kepler 22b කියන්නේ Kepler 22b කියන්නේ මෙතන පේනවා exoplanet එකක්. exoplanet එකක් එයාගේ පෘථිවිය එයාගේ සූර්යය වටා එයාගේ තරුව වටා එයාගේ සූර්යය වටා පරිභ්‍රමණය වෙන්නේ එයාගේ habitable zone එකේලු. මම කිව්ව habitable zone එක කියන්නේ ද්‍රව වශයෙන් ජලය පවතින්න පුළුවන් මේ සීමාව සෞර ග්‍රහ මණ්ඩලයේ. එතකොට අපිට හිතන්න පුළුවන් මෙන්න මේ Kepler 22b කියන කෙනාගේ ජීවය පවතිනවා කියලා. ඒක තමයි අපිට ඒක වටින්නේ. ඒක වැදගත් වෙන්නේ. ඊට පස්සේ Kepler 78b. Kepler 78b කියලා කියන්නේ පෘථිවිය හා සමාන ප්‍රථම වශයෙන් පළවෙනි වතාවට පෘථිවියට සමාන size එකෙන් diameter එකෙන් කියන ආසන්න වශයෙන් සමාන වශයෙන් detect කරගත්ත exoplanet එක තමයි Kepler 78b. ඊට පස්සේ ඉතින් ඕන තරම් හොයාගෙන තියෙනවා ප්‍රථම වශයෙන් හොයාගත්ත මේක. හැබැයි මේක ජීවිතේ සුදුසුයි කියලා කියන්න බෑ. මොකද මෙයාගේ ඔයාලට තේරෙනවා ඇති මෙයාගේ මේ surface එකේ ගොඩක් hot
ලාවා තියෙනවා ඒ වගේ ඒ හින්දා. ඒ හින්දා අපිට exoplanets මෙන්න මේක වැදගත් වෙන්නේ අපිට ප්‍රථම වශයෙන් පෘථිවිය හා සමාන ඩිටෙක්ට් කරගත්ත exoplanet එකක් හින්දා. මෙන්න මේ Kepler 22b කියන කෙනා වැදගත් වෙනවා අපිට ජීවය සඳහා ජීවය පවතිනවා කියලා කියන්නේ habitable zone එකේ තියෙන හින්දා ජීවය තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මෙතන exoplanet ගැන එච්චරයි. exoplanets ගැන දැනගන්න. ඔයාලට අවශ්‍ය නම් NASA ගේ වෙබ්සයිට් එකෙන් තව මේ වැඩි දුර විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ මෙන්න මේ ටික තමයි aliensලා ඒ කියන්නේ alien life එක තියෙනවා කියලා මේ evidences සාක්ෂි මං කලිනුත් සමහර දේවල් කිව්වා. මෙතන මං කිව්වා ocean worlds මං ගැන ඒ ගැන කිව්වා. මෙතන නිකන් සාරාංශයක් වශයෙන් තමයි තියෙන්නේ. හරිද? ඒතකොට මම අර Viking Mars experiments ගැන කිව්වා. තව එකක් තියෙනවා wow signal. ඔය Ohio State University telescope එකෙන් හඳුනගෙන තියෙනවලු පිට ග්‍රහලෝකවල වල සිට මේ මොකක් හරි wow කියලා signal එකක්. ඒක unexplained කියන්නේ අපිට ඒක හරියට පැහැදිලි කරන්න බෑ. කොහොම හරි extraterrestrial signal එකක්. හරියට ඉතින් මේක හොයාගෙන නැහැ. ඒක ඉතින් අපිට හිතන්න පුළුවන් ඒක evidence එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා අර meteoroid ගැන මම කිව්වා ඇන්ටාර්ක්ටිකාවේ meteoroid එක ගැන. ඊට පස්සේ Drake equation එක මේ වගේම වැදගත්. මේ පිරිසක්ව ජීවීන් ඉන්නවා පිරිසක්ව ජීවීන් සහ මේ පිරිසක්ව ජීවයක් පවතිනවාද කියලා මේ දැනගන්න අවශ්‍ය වෙන සමීකරණයක්. ඊට පස්සේ ඔය වගේ ඊට පස්සේ මේ ළඟදී මේ 2020 දී සිකුරු ග්‍රහය මත පොස්පීන් කියන වායුව හොයාගත්ත කියලා අපිට දැනගන්නට ලැබුණා 2020 අන්තිම හරිය වගේ. ඒ කියන්නේ මේ පොස්පීන් වායුව සාමාන්‍ය පොස්පීන් වායුව නිපදවන්නේ මේ සුද්‍ර ජීවීන් විසින්නේ. ඒ සුද්දවල අපිට නිගමනයක්කට එන්න පුළුවන් සුද්‍ර ජීවී ඉන්නවයි කියලා. ඔය වගේ evidences තමයි මෙතනින් අපි පෙන්නලා මම ගොඩක් දේවල් කලින් ගොඩක් explain කරා. ඊට පස්සේ මෙන්න මේක තමයි first signal was sent out of alien intelligence from the Arecibo Disk Observatory in Puerto Rico. ඒ කියන්නේ මේක තමයිලු මෙන්න මේ signal තමයිලු first signal එක alien intelligence කියන්නේ මේ පෘථිවිය අපේ මිනිසාට සමානව බුද්ධිමත් ජීවීන් ඉන්නවද කියලා දැනගන්න අපේ පෘථිවියෙන් ඉවවපු first message එක. ඕක තමයි මෙන්න මේ message එකේ අඩංගු වෙලා තියෙන්නේ අපේ මිනිසාට අදාළ වැදගත් තොරතුරු කිහිපයක්. මේක රේඩියෝ message එකක්. මිනිසාට අදාළ තොරතුරු කිහිපයක් තමයි මෙතන මූලිකව පෙන්ලා දීලා තියෙන්නේ. right to left මෙතන උඩ numbers ටික තියෙනවා අපේ කියන්නේ මිනිස්සු පාවිච්චි කරන එකේ ඉඳන් 10 වෙනකන් numbers මේ white වලින් පැහැදිලි කර මේ තියෙන ඒකේ නිරූපණය කරලා කියනවා මේවා කියන්නේ binary numbers වලින් තමයි මේවා නිරූපණය කරලා තියෙන මේ atom එක molecules වලට අදාළ atomic numbers මෙතන තියෙනවා. ඊට පස්සේ building blocks of DNA ඊට පස්සේ ඒ වගේ මෙන්න මේ කහ පාට එකෙන් පෙන්වන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ තුන්වෙනි ස්ථානයේ පෘථිවිය තියෙනවා. ඒ පෘථිවියේ මිනිසා ඉන්නවා කියලා ඒක තමයි මිනිහෙක් වගේ ඇදලා තියෙන්නේ. ඒක තමයි මෙතන පෙන්නලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ DNA අපේ තැනුම එකකේ අපේ genetic information ඔක්කොම තියෙන DNA කියන්නේ DNA එකේ ආකෘතියක් තමයි මෙතන පෙන්නලා දීලා තියෙන්නේ. මෙතන මැද තියෙන human genome මිනිසාගේ ජාන සියල්ල එකතුව නිරූපණය කරලා තමයි මෙතන තියෙන්නේ. ඔය වගේ මිනිසාගේ විශේෂ ලක්ෂණ වලින් සමන්විත තොරතුරු අඩංගු එකක් තමයි රේඩියෝ මෙසේජ් එකක් තමයි අභ්‍යවකාශයට මුදා හැරීම. ඒක කිසියම් කරි මොකක් හරි එක මේ translation එක කරමුණු කරගෙන තමයි මේක මුදා හැරියේ.
ඊට පස්සේ are there aliens? ඔයාලා දැන් ඔයාලා ඉස්සර ඉඳන් මේ පෘථිවි වාසීන් ගොඩක් බීතියට පත් වූ කාරණයක් සහ ඒ කියන්නේ ගොඩක් අය සමහර අය ඉන්නවා කියනවා සමහර අය aliens නැහැ කියනවා. ඉතින් මේ ඒක තාම ඉතින් aliens සහ ඒ කියන්නේ බුද්ධිමත් මෙහෙම ජීවීන් ඉන්නවද නැද්ද කියලා තාම හරියටම හොයාගෙන නැහැ. මේ සඳහා මේ SETI කියන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා search for extraterrestrial intelligence. ඒ වගේ SETI ව්‍යාපෘතිය මගින් කරපු ප්‍රොජෙක්ට් තමයි ෆීනික්ස්, බීටා, සෙරෙන්ඩීප්, ආගස්, සොෆියා කියන ප්‍රොජෙක්ට්ස්. ඉතින් මේ ප්‍රොජෙක්ට්ස් වලින් හරියටම තාම extraterrestrial life එකක් කියන්නේ extraterrestrial intelligence එක කියන්නේ මේ මිනිසාට සමාන බුද්ධිමත් ජීවීන් ඉන්නවද කියලා තාම හරියටම හොයාගෙන කියන්නේ තාම ව්‍යාපෘති ඉදිරියට කරනවා විතරයි. ඊට පස්සේ NASA aliens ගැන එච්චරයි. ඊට පස්සේ NASA astrobiology institute. ඔය NASA එකේ අපේ තාරකා ජීව විද්‍යාවට අදාළව NASA එකේ තියෙනවා ඉන්ස්ටිටියුට් එකක්. ඒක තමයි NASA astrobiology institute කියලා කියන්නේ. එයාලගේ mainly එයාලා හොයන දේවල් ටිකක් තියෙනවා. එයාලා කියන්නේ එයාලගේ projects ඒ කියන්නේ projects mainly දියත් කරන්නේ මෙන්න මේවා හා සම්බන්ධව. කොහොමද මේ පෘථිවියේ ජීවයේ origin උනේ? ඒව හොයන එක තව ජීවයේ ස්වභාවය, ජීවයේ කොහොමද පරිණාමය වෙන්නේ? ඒ වගේම කොහොමද මාස්ගේ කොහොමද පෘථිවියේ ජීවයක් කොහොමද පැවතුනාද කලින් ජීවයක් දැන් පවතිනවද? ඒ වගේ තව ice මම කලින් වලට විස්තර කරපු icy worlds. ඒ කියන්නේ අර මම කලින් විස්තර කරේ Titan, Enceladus, යුරෝපා වගේ ග්‍රහ ලෝකවල වල අර ocean worlds ඒවා icy ඒ කියන්නේ ice තට්ටුවක උඩ තියෙනවා යට ජලය තියෙනවා. ඒ වගේ වල මේ ජලය තියෙන හින්දා මේ ජීවයක් පවතිනවද? ඔය වගේ ඒවා මේ ඒ වගේ ඒවා හොයාගන්න එකත් එයාලා එක එක projects ඔය වගේ දේවල් මේ දියත් කරනවා. ඒ වගේම අනිත් එක තමයි exoplanets biosignatures. exoplanets ගැන හොයන එකත් NASA එක කරනවා. මොකද exoplanets කියන්නේ සමහර පෘථිවි ජීවයට පිට exoplanets වල ජීවයේ ඉන්න පුළුවන්. ඒ හින්දා මේ ඒක ගැන හොයන එකත් NASA එක දියත් කරනවා එක එක ව්‍යාපෘති. ඊට පස්සේ ඔය ටික තමයි පෙන්වන්න තියෙන්නේ. ඔයාලා අහන් හිටියට ගොඩක් ස්තුතියි. දැන් අපි ප්‍රශ්න මොනවද කියලා බලමු. අහලා තියෙනවා Voyager 1 කියන්නේ සැටලයිට් එකක්ද කියලා. Voyager 1 කියන්නේ සැටලයිට් එකක් නෙවෙයි. ඒක යානාවක් ඒ කියන්නේ කිසියම් ග්‍රහලෝකයක් මේ ඒ කියන්නේ මේන්ඩෝ යුරෝපා වගේ Voyager වගේ යානා යවලා තියෙන්නේ Voyager 1 and 2 වගේ යානා යවලා තියෙන්නේ යුරෝපා වගේ ග්‍රහලෝකවල වල කියන්නේ exoplanets ocean worlds වල ඒ වගේ ජීවය පවතින Voyager 1 mainly යවුවේ මේ බ්‍රහස්පතිටනේ. බ්‍රහස්පති කියන්නේ මේ යුරෝපාගේ උපග්‍රහයි. යුරෝපා කියන්නේ බ්‍රහස්පතිගේ උපග්‍රහයි. එතකොට බ්‍රහස්පතිට Voyager 1 කියන්නේ සැටලයිට් එකක් නෙමෙයි යානාවක්. එතකොට මේ අපිට කියන්න පුළුවන් Voyager 1 කියන්නේ සැටලයිට් එකක් නෙමෙයි යානාවක්. මේ ප්‍රශ්න එච්චරයි. ප්‍රශ්නේ එච්චරයි යොමු වෙලා තියෙන. අපිට ඔයාලට මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න කියලා කියනවා.
ඉන්න මෙතන අහලා තියෙන ප්‍රශ්නයක් in sometimes Saturn's ring disappear කියලා. Saturn ගේ ring sitting සාමාන්‍යයෙන් අපිට telescope එකකින් පේනවා. සමහර ඉතින් එක එක වායුගෝලයේ තත්ත්ව හින්දා කියන්නේ වායුගෝලයේ මොකක් හරි මේ ඒ වගේ මොන හරි අවුල් කියන්නේ ටෙලස්කෝප් එකකින් Saturn ගේ වලලු හොඳට පේනවා. Saturn ගේ ඒව පේනවා. හැබැයි මේ එක එක වායුගෝලයේ මොන හරි කන්ඩිෂන්ස් හින්දා ඒ වගේ එකක්ද දන්නේ නැහැ මෙයා හරියටම අහන්නේ. මම හිතන්නේ එහෙම එකක් සාමාන්‍ය ටෙලස්කෝප් එකෙන් නම් Saturn ගේ වලලු පේනවා. තව ප්‍රශ්නයක් ගහලා තිනවා is there any possibility of life without liquid water එහෙම වෙන්නත් පුළුවන් liquid water නැතුව life එක හැදෙන්න පුළුවන් මේ මම කිව්වා ජීවය සඳහා අවශ්‍ය වෙනවා මේ ඒ කියන්නේ liquid water එක ජීවය සඳහා අවශ්‍ය වෙන සාධකයක් වුණත් liquid water නැතුවත් ජීවය origin වෙන්න පුළුවන් මම කිව්වා basic requirements තියෙනවා කියලා ඒ basic requirements වලින් මේ ඒ අවශ්‍ය liquid water ඕනේ ඒ කියන්නේ liquid water නැතුව life එකක් තියෙන්න පුළුවන් is there any possibility of life ඒක පුළුවන් මේ තව මොන හරි ප්‍රශ්න තියෙනවද තව අහලා තියෙනවා how to be an astrobiologist කෙනෙක් වෙන්න ඉතින් මේ ඒ ගැන ඉතින් ඔයාලා ගොඩක් පරීක්ෂණ කරලා කියන්නේ ගොඩක් එක්ස්පෙරිමන්ට්ස් කරලා මාත් කියන්නේ හරියටම දන්නේ නැහැ කොහොමද ඇස්ට්‍රෝබයොලොජි වලට ඔයාලා ඔය ආසයි නම් ඔයාට ඒ කියන්නේ ඔයාට මේ කොහොම හරි ඔය NASA එකේ වෙබ්සයිට්ස් වලින් ගොඩක් තොරතුරු ලබාගෙන ඔය ඇස්ට්‍රෝබයොලොජි NASA එකත් එක්ක ඔය මේකේ වෙබ්සයිට් එකේ සර්ච් කළා ඒ වගේ එක ඔයාලට ඒක ඉදිරියට කරන එක ව්‍යාපෘති තියෙනවා ඒ වලට ඔයාලට ජොයින් වෙන්න පුළුවන් ඒ වගේ කියන්නේ ඔයා තනියම ඔය වගේ රිසර්ච් කරොත් කියන්නේ ඔයාට එහෙම එතකොට පුළුවන් ඉතින් ඒක ගැන ඔයා තව පොඩ්ඩක් හොයන්න මේ මේ ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මම ඊමේල් එකක් දානවා ඒකට යොමු කරන්න මේ ඒකට යොමු කරන්න තව ප්‍රශ්න තිබ්බොත් මම උත්තර දෙන්නම් තව ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මට is there parallel worlds in exoplanets ඉතින් එහෙම තියෙන්න පුළුවන් මොකද තාම ඉතින් හරියටම මේ ඉතින් ග්‍රහලෝක තියෙනවා ඉතින් අපේ වගේ ජීවිතයට සමාන ජීවීන් ඉන්න පුළුවන් ග්‍රහලෝක තියෙන්න පුළුවන් හැබැයි ඒව තාම ප්‍රූව් කරන්නේ නැහැ ඒක තමයි ප්‍රශ්නේ එහෙම තියෙන්න පුළුවන් is there parallel worlds in exoplanets ඒක හරි තියෙන්න පුළුවන් හැබැයි ඒක scientifically prove කරන්නේ නැහැ. There are two galaxies called තව ප්‍රශ්නයක් යමුලා තිනවා there are two galaxies called M31 and M33 right you think these creatures exist don't you like aliens think මම ඇත්තට ඉතින් මම නම් හිතනවා එලියන්ස්ලා ඉන්නවා කියලා. එහෙම ග්‍රහලෝකවල වල ඉතින් ඔය ගැලැක්සිස් වල ඉන්න පුළුවන් ඉතින් තාම හොයාගෙන නැහැ ඒකයි ප්‍රශ්නේ. හරිද? ඊට පස්සේ we have to earn a degree and some එහෙම වෙන්න පුළුවන්. ඔයාලට මොන හරි ඔයාලට පුළුවන් ඉතින් ඩිග්‍රී එකක් කරන්න ඇස්ට්‍රෝබයොලොජිස්ට් කෙනෙක් වෙන්න මේ පිටරට දැන් මෙහෙනම් නැහැ ඉතින් මෙහෙනම් නැහැ ඔයාලා මෙහෙ මොකක් හරි ඩිග්‍රී එකක් කළා PhD එක හරි නැත්තම් ඒ වගේ මොන හරි
ඒ වගේ එකක් කරන්න ඔයාලට පිටරට ගිහිල්ලා ඇස්ට්‍රෝබයොලොජි තියෙන පිටරට යුනිවර්සිටි එකට ගිහිල්ලා මේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඉගෙනගෙන මේ ඇස්ට්‍රෝබයොලොජිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට ආසාව තියෙනවා. මොකද මේක ලස්සන විෂයක්. හැම ආස හිතෙනවා මේ ජීවය පවතිනවද? වෙන ජීවය කොහොමද ඇති උනේ? මේවා තාම හරියටම හොයාගත්ත දේවල් නෙමෙයි. සයන්ටිෆිකලි කල්පිත ගොඩ නගනවා විතරයි. සාක්ෂි ආධාරයෙන් මෙහෙම වුණා, මෙහෙම වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්, එහෙම කියලා අපි කල්පිත ගොඩ නගනවා, ඒ කියන්නේ හිතනවා විතරයි. මෙතන ප්‍රශ්නයක් ගන්නවා what the possibility of life in habitable zone. කියන්නේ ඒක habitable zone එක හොයන සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය මම මෙතන අද කියලා දුන්නේ නැහැ. ඒ සමීකරණයෙන් තමයි ඒ කියන්නේ ඒ ඩිටාචෙන් හොයාගන්න සමීකරණය. ඒ සමීකරණේ ආධාරයෙන් තමයි ඔය habitable zone එක calculate කරන්නේ. හරිද? ඒකේ අපි කියනවා liquid එක හරියටම මම දන්නේ නැහැ. මේ liquid වශයෙන් මෝඩ් තියෙන්න පුළුවන් සීමාවන් habitable zone කියලා කියන්නේ. එතකොට මෙතන අහල් තියෙනවා what is the reason for it? Calculation එක මත තමයි ඒක ඉතින් තියෙන්නේ. හරිද? Is there any possibility of life without අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. habitable zone එකක් තියෙන්නේ. ඒ කියන්නේ habitable zone එක බලන්න අපි liquid වශයෙන් water තියෙනවා කියලා. habitable zone එකේ පිට ග්‍රහලෝකවල වල ඕනේ තරම් ජීවය පවතින්න පුළුවන්. habitable zone එකේ විතරක් මේ ජීවය පවතින්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? ඒ කියන්නේ නිකන් මේ liquid වශයෙන් water තියෙන හින්දා එතන ජීවය පවතින්න පුළුවන් කියලා තමයි අපි එතනින් කියන්නේ. හරිද? ඊට පස්සේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. I think their Mars have very great civilization. ඔව් එහෙම මේ ඒ කියන්නේ ගොඩක් විද්‍යාඥයෝ කියනවා. ඇත්තටම ගොඩක් විද්‍යාඥයෝ කියනවා මේ මාස්ගේ ආදිකාලීනම ලොකු ශිෂ්ටාචාරයක් තියෙනවා කියලා. ආදිකාලීන මම කිව්වා ඒවට සාක්ෂි තිබ්බ කියලා මම කිව්වනේ ගහරුගේ මෙහෙම කැනල්ස් තියෙනවා. ඒ වලින් වතුර ගලා ගිය බවට සාක්ෂි තියෙනවා. ඒ හින්දා මේ අපිට කියන්න පුළුවන් ඒෂියන් මාටියන් සර්ෆේස් එක කියන්නේ ඒෂියන් මාස්කේ ගොඩක් දියුණු ශිෂ්ටාචාරයක් හිටියා කියලා ඒ සාක්ෂි අනුව. What are the possible sources knowledge to Sri Lankan students? මම හිතන්නේ ඔය අහන්නේ ඇස්ට්‍රෝබයොලොජි ගැන තොරතුරු කොහොමද ලබාගන්නේ කියලා. ඉතින් මෙහෙනම් ඉතින් ඇත්තටම යුනිවර්සිටිස් වල ඇස්ට්‍රෝබයොලොජි නැහැ. ඔයාලට ඉතින් වෙබ්සයිට් වල ඉන්ටර්නෙට් එකෙන් තව ඇස්ට්‍රෝබයොලොජි කෝසස් කියලා තියෙනවා. ඒකේ අනේ වලින් මේ ඔයාලට හොයාගන්න පුළුවන්. මේ තව තියෙනවා එඩින්බර්ග් යුනිවර්සිටි එකේ ඇස්ට්‍රෝබයොලොජි කෝස් එකක් තියෙනවා. ඒක නොමිලේ ෆ්‍රීලි හැමෝටම තියෙන්නේ. ඒක ඔයාලට ගිහින් ඇස්ට්‍රෝබයොලොජි ගැන ඉගෙන ගන්න පුළුවන්. මොකද ඇත්තටම ඇස්ට්‍රෝබයොලොජි කියන්නේ හරිම ලස්සන ආස විෂයක්. ජීවය ගැන ජීවය කොහොමද පැවතුනේ? ඔය වගේ දේවල් ඉතින් ආස හිතෙනවානේ. එතකොට ඔයාලට ඔය වගේ ඉන්ටර්නෙට් එකෙන් ගිහිල්ලා තව ඉතින් ඔයගේ NASA එකේ ඇස්ට්‍රෝබයොලොජි ඉන්ස්ටිටියුට් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වගේ දේවලින් ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔය ඇස්ට්‍රෝබයොලොජි වලට ගොඩක් ආසයි නම් ඔයාලට ඔය PhD එක වගේ මේ පිටරටකට ගිහිල්ලා කරලා හොඳ ඔය චන්ද්‍රා වික්‍රමසිංහ අපේ හොඳ මේ ඇස්ට්‍රෝබයොලොජිස්ට් කෙනෙක් නේ. ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්න නම් හරි ප්‍රශ්න නම් එච්චරයි යමු වෙලා තියෙන්නේ. ඔයාලට තව මොකක් හරි ප්‍රශ්නයක් આવොත් අර මගේ ඊමේල් එකට ඒ ප්‍රශ්නේ දාන්න කියලා මං ඉල්ලනවා. මේ එච්චරයි වෙබින එක. ඔයාලා මේ වෙබින එක අහගෙන හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි. තමා කියන්නේ ස්තුතියි ගොඩක්. මේ අපි දැන් මේක ඉවර කරමු. ගොඩක් ස්තුතියි තරුෂි සහ අමානි ඔබ දෙදෙනාට. ඉතින් අපි හිතනවා අද ඔයාලා හැමෝම ඇස්ට්‍රෝබයොලොජි ගැන ගොඩක් ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා.
ඉතින් එහෙනම් ආයෙත් දවසක මෙවැනිම වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්.